ආයුබෝවන් සොඳුරු උදෑසනක් සුබ දවසක්. අදත් අප ඔබ සමග එකතු වෙනවා කාලීන ආර්ථික සමාජ සමාජීය විෂයන් පිළිබඳ සංවාදයට. අද මම කතාබහ සඳහා තෝරාගත්තේ සංවත්සර දෙකක්. එකක් මෙතෙර මේ රටේ, අනෙක එතෙර පිටරට. අපේ රටේ සංවත්සර ගැන සඳහන් කරන විට අවුරුද්දේ ජූලි මාසය, මේ අපි ගෙවමින් සිටින මාසය, අප රටේ ආර්ථික, දේශපාලන, නෛතික, සමාජීය, සංස්කෘතික ගමන් මඟ තීරණාත්මක ලෙස වෙනස් කළ සිදුවීම් කිහිපයක සංවත්සරය සලකුණු කරනවා. ඉන් එකක් තමයි ජූලි 23 වෙනිදා ආරම්භ වී දවස් ගණනාවක් පැතිර ගිය, ඉන්පසු ශ්‍රී ලංකාවට දේශපාලන, ආර්ථික, සමාජීය, අන්තර්ජාතික සබඳතා යන සෑම ක්ෂේත්‍රයකින්ම ඉමහත් අනර්ථකාරී බලපෑමක් ඇති කළ කළු ජූලිය නමින් ප්‍රකට දෙමළ ජනයාට එරෙහිව ක්‍රියාත්මක වූ සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වය, ප්‍රචණ්ඩ ක්‍රියාදාමය. අනෙක් තවත් ජූලි මාසයේ සංවත්සරය, ඒ කළු ජූලියේ සිදුවෙන්නේ 1983. තවත් ජූලි මාසයට අදාළ තවත් සංවත්සරයක් තමයි 1980 රජයේ සේවකයින්ගේ මහා වැඩවර්ජනය. ඒ වැඩවර්ජනය අවසන් වුණේ 45,000කට 50,000කට, ඇතැම් සංවිධාන කියන විදියට ලක්ෂයකට පමණ ජීවනෝපාය අහිමි කරමින්, රැකියා අහිමි කරමින්. ඒ වැඩවර්ජනයේදී මෙරට රජයේ සේවයේ නිරත පිරිස්, වැඩ කරන ජනතාව ඉල්ලා සිටියේ දවසකට රුපියල් 10ක, මාසකට රුපියල් 300ක වැටුප් වැඩිවීමක්. එවැනි වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටින්නට හේතු වුණා 1977 දී අඳුන්වා දුන් නව ලිබරල් නැත්නම් විවෘත ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා ඇති වූ සීඝ්‍ර ජීවන වියදම් ඉහළ යාම. ජූලි වැඩවර්ජනයට රජය පළ කළේ ඉතාම මුරණ්ඩු සාහසික ක්‍රියාදාමයක්. ඒ වැඩවර්ජකයින් ඉවත් කළා අවසානයේදී. ඉවත් කිරීමෙන් පසු එදා ජනාධිපතිවරයාව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා ප්‍රකාශ කළා අලියා හොඬය වැනුවා විතරයි කියලා. ඒ සේවකයන් ඉවත් කිරීම සාධාරණීකරණය කළමින් එදා ආණ්ඩුවේ ප්‍රබලය පාර්ලිමේන්තුව ඇතුළතත් ඉන් පිටතත් කතා කළා. ඉතින් මේ ජූලි වර්ජනයට, කළු ජූලියට පාදක වෙන්නේ ජූලි මාසයකදීම ඇති වූ තවත් තීරණාත්මක දේශපාලන පෙරළියක්. ඒ තමයි 1977 ජූලි මාසයේ 21 වෙනිදා අපේ රටේ පැවති මහා මැතිවරණය. මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙනවා ජූලි 22 සවස් භාගය වන විට. ඒ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය එදා පැවති පාර්ලිමේන්තුවේ නම් ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රී ආසන 168න් 140ක් හිමි කර ගන්නවා. 6න් 5ක බලයක්, 3න් 2 ඉක්මවා ගිය අසාමාන්‍ය පෙර නොවූ විරූ බලයක් එක්සත් ජාතික පක්ෂයට ලැබෙනවා. 1970 සිට 77 දක්වා රට පාලනය කළ සමගි පෙරමුණු ආණ්ඩුවේ ප්‍රධානම දේශපාලන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී දුර සංඛ්‍යාව 8ට පහත වැටෙනවා.
හරියට 1956 මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී දුර 8ට බැස්සාසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඒ ඉරණම අයත් වෙනවා. ඉන්පසු අපට දකින්න ලැබෙනවා අපේ රටේ නිදහස ලැබීමටත් පෙර සිට පැවති ව්‍යවස්ථාදායක සභාවල මන්ත්‍රී දුර කිහිපයක් හෝ හිමි කරගෙන සිටි සමහර කාලවකවානු වලදී විපක්ෂ නායක ධූරය පවා හිමි කරගත්ත වාමාංශික පක්ෂවලට ලංකා සම සමාජ පක්ෂයට සහ ශ්‍රී ලංකාවේ කමියුනිස්ට් පක්ෂයට එකද ආසනයක් හෝ ලැබෙන්නේ නැහැ මේ 1977 මහා මැතිවරණයේදී. මෙතනදී අප කෙටියෙන් හෝ පැහැදිලි කරගත යුතුයි 70-77 සමගි පෙරමුණු ආණ්ඩුව බිඳ වැටීමට බලපෑ ප්‍රධාන සාධක අපේ මේ සාකච්ඡාවට ගතවන විනාඩි 15ක් 20ක් වැනි කාලයකදී ඒ සාධක නිවැරදිව විද්‍යාත්මකව හඳුනා ගැනීමට විවරණය කිරීමට ඒ වගේම 1977 බලපෙරළියෙන් පසු අප රටේ ඇති කළ ගැඹුරට විහිද ගිය අදටත් අවශ්‍ය වුණත් වෙනස් කළ නොහැකි විපර්යාසයන් වෙනස්කම් විවරණය කිරීමට කිසිසේත්ම මේ කෙටි කාලය ප්‍රමාණවත් නැහැ. අපට කළ හැක්කේ එය සඳහන් කිරීම පමණයි. එය තනි මිනිසුගේ ඔළුවෙන් පමණක් විග්‍රහ කළ හැකි ප්‍රපංචයකුත් නොවේ. 1977 බලයේ සිටි සමගි පෙරමුණු ආණ්ඩුව බිඳ වැටීමට ප්‍රධානම සාධකයක් වුණේ විශේෂයෙන් 74-77 කාලයේදී මේ රටේ ඇති වූ දැවැන්ත ආර්ථික අහේනිය භාණ්ඩ හිඟය බඩු මිල ඉහළ යාම කළු කඩ මිල අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පෝලිං වල සිටින්නට සිදුවීම ආහාර අහේනිය නිසා ඒ කොයිතරම් උග්‍ර වුණාද කියනවනම් හෝටල් වල බත් දෙන වේල දවස් ගණන සීමා කරන්නට රජයට සිද්ධ වුණා. හාල් සහ මිරිස් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රට තුළ ප්‍රවාහනය පාලනය කිරීම සඳහා මුරකපළු යොදන්නට වුණා. ඒවා තමයි පසු කාලෙක හාල් පොළු මිරිස් පොළු ආදී වශයෙන් විවහාරයට පැමිණියේ. දැවැන්ත පීඩනයක් ඇති වුණා. බොහෝ භාණ්ඩ අතිශයින් හිඟ වුණා. රෙදි යාර කීපයක් ගැනීමට කෙනෙකුට පෝලිමේ සිට දිග පෝලිං වල සිටින්නට පවා සිද්ධ වී තිබුණා. මෙවැනි දැවැන්ත පීඩනයක් ඇති වුණා. මේ පීඩනය අතරම රජය උත්සාහ කරමින් සිටියා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා. ඒ සියල්ල තිබියදී මේ පීඩනය ප්‍රධාන සාධකයක් කොට ගත්තා විපක්ෂ බලවේග. එහිදී සඳහන් කළ යුතුයි ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය එදා විශිෂ්ට ලෙස සමත් වුණා 74-77 කාලයේ ඇති වූ ඒ ආර්ථික අහේනිය අරුබුදයේ පීඩාව මනාව කළමනාකරණය කරන්නට ජයග්‍රහණය අත්කර ගැනීම සඳහා. නමුත් මේ සමගි පෙරමුණු ආණ්ඩුවේ බිඳ වැටීම ගැන සඳහන් කරන අය ඒ ආර්ථික අහේනිය ඇති වූ පීඩනය උපුටා දක්වන නමුත් ඊට බලපෑ හේතු සඳහන් කරන්නේ හරි අඩුවෙන්. එය තනිකරම දේශීය සාධක නිසා ඇති වූ අරුබුදයක් නොවේ. මේ අවධිය තමයි අප කලින් දවසක වැඩසටහනකදී සඳහන් කළා. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු ලෝක සහ ලෝක ධනවාදී ආර්ථිකයේ ප්‍රථම අරුබුදය ඇති වුණේ මේ කාලවකවානුවේදී. ප්‍රථම අරුබුදය. දෙවැනි ලෝක සංග්‍රාමය අවසන් වී 1950 පමණ සිට ගෝලීය ආර්ථිකයේ අඛණ්ඩ ප්‍රසාරණයක් දකින්නට ලැබුණ. සාමාන්‍යයෙන් ගෝලීය ආර්ථිකය වශයෙන් ගත් කල 3% ඉක්මවා ගිය ආර්ථික වර්ධනයක් ගෝලීය වශයෙන් ඇතැම් තනි රටවල ඊට බෙහෙවින් ඉහළ ආර්ථික වර්ධනයක් දකින්නට ලැබුණා. එය නතර වෙනවා 1973 දී පමණ.
අර්බුදය ශ්‍රී ලංකාවට තදින්ම බලපෑවා. ඒ වන විට ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගාගෙන නොසිටි විවිධාංගකරණය වූ ආර්ථිකයක් නොතිබුණු රාජ්‍යයක් ලෙස ආනයන අපනයන මත රඳා පවතින රාජ්‍යයක් ලෙස ඒ අපනයන වෙළඳාමත් ප්‍රාථමික භාණ්ඩ දෙක තුනකට සීමා වූ ආර්ථිකයක් පවතින රාජ්‍යයක් ලෙස මේ ලෝක ආර්ථිකයේ කඩා වැටීමට හසු වුණා. මේ වර්ෂයේ කාලයේදී තමයි 1973 දී ලෝකයේ ප්‍රථම තෙල් කම්පනය හටගන්නේ ඔයිල් ෂොක්. තෙල් මිල ඛනිජ තෙල් මිල විශාල ලෙස වැඩි වුණා. 1973 දී ඩොලර් 1.70ක් වූ බොර තෙල් බැරලය 74 වෙනි විට ඩොලර් 11 දක්වා ඉහළ ගියා. මේ අවධියේදී තමයි ඇමරිකා එක්සත් ජනපදය බ්‍රිටන් වුඩ්ස් සම්මුතිය කඩ කරමින් ඩොලරය සහ රන් සංචිත අතර තිබුණු බැඳීම අත්හලේ මෙන්න මේ වගේ එකම මේ කාල වකවානුවේ ගෝලීය වශයෙන් ආහාර හිඟයක් හටගෙන තිබුණා. ඒ සියල්ලේ බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස සමගි පෙරමුණු ආණ්ඩුව බිඳ වැටෙනවා. ඒ බිඳ වැටීමට තවත් හේතුවක් වුණා සමගි පෙරමුණු ආණ්ඩුව ඇතුළතම ඇති වූ දෘෂ්ටිමය සහ වෙනස් සාධක මත පදනම් වූ අභ්‍යන්තර ගැටුම්. වාමාංශික පක්ෂ ආණ්ඩුවෙන් ඉවත්ව ගියා 1977 වන විට ඉවත් ගොස් වෙනම තර්ක කළා. මේ පසුබිම යටතේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සමත් වුණා ජනතාවට ඒත්තු ගන්වන්න එවැනි පීඩනයක් ඇති නොවන සමාජයක් හදන්න තමන්ට පිළිවන්නේ කියන එක. එක්සත් ජාතික පක්ෂයේ එදා තේමාව උනේ ධර්මිෂ්ඨ සමාජය, righteous society. මේ පාඨය ඇතුළත් මුද්‍ර පවා පසුව රජය විසින් නිකුත් කරනු ලැබුවා ධර්මිෂ්ඨ සමාජයක් හදනවා කියන මූලික ප්‍රතිඥාව ඇතුව තමයි එක්සත් ජාතික පක්ෂය බලයට එන්නේ. දැන් එසේ ප්‍රතිඥා දුන් මේ පක්ෂයට පුළුවන් වෙනවා 1977 මහා මැතිවරණයේදී මා කලින් කී පරිදි එදා ජාතික රාජ්‍ය සභාවේ ආසන 168න් 140ක් හිමි කරගන්නට. ඊට අමතරව ඔවුන් පිහිට වූ ආණ්ඩුවට එකතු වෙනවා ලංකා කම්කරු කොංග්‍රසය එදා සෞම්‍ය මූර්ති තොණ්ඩමාන් මහතාගේ නායකත්වයෙන් තිබූ. එසේ බලයට පැමිණීමෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ධර්මිෂ්ඨ සමාජය නැමැති තේමාව යටතේ මේ රටේ දේශපාලනය, ආර්ථිකය, නීතිය, අධිකරණය, සමාජ සම්බන්ධතා, සංස්කෘතිය මේ සියල්ලේම තීරණාත්මක ගැඹුරට විහිද යන ආපහු සමහර විට තව බොහෝ කලකට ආපසු අවශ්‍ය වුණත් ආපසු හැරවීමට නොහැකි වෙනස්කම් රාශියක් සිදු කරනවා. මෙන්න මේ වෙනස්කම් අඳුනා ගැනීම අවශ්‍යයි අප කල්පනා කරන විදිහට. අද අපි මුහුණ දෙන අර්බුදයත් යම් ප්‍රමාණයකට තේරුම් ගැනීමට වර්තමානය අතීතයේ නිර්මාණය, අනාගතය අතීතයේ සහ වර්තමානයේ විසින් නිශ්චය කරනු ලබන ක්‍රියාදාමයක්. ඉතින් ඒ නිසා ඒ සිදුවීම් නිවැරදිව ග්‍රහණය කරගන්නේ නැතිව මේ දේශපාලන පරිවර්තනය එහි ප්‍රතිඵල තේරුම් ගැනීම දුෂ්කරයි. දැන් අද නිරෝධායන නීති කඩ කරමින් අවුරුදු 24ක් කල් තිස්සේ පවතිනවා කියන ප්‍රශ්න වලට විසඳුම් හොයමින් පාරට බැස සිටින මේ වැඩ කරන ජනතාව නැත්නම් විවිධ වෘත්තිකයෝ රැකියා කරන පිරිස කොයිතරම් දුරට මේ කාරණය අධ්‍යයනය කර තිබෙනවාද කියන එක අද දවසේදී සමාජය හමුවේ තිබෙන ප්‍රශ්නයක්. ඒකට 77 දී බලයට පැමිණි ආණ්ඩුව ඇති කළ වෙනස්කම් ඒ තේරුම් ගැනීමට දීර්ඝ විවරණයක් අවශ්‍යයි. නමුත් අපි කිටියෙන් කීපයක් සඳහන් කරමු. යම් එක මාතෘකා නැත්නම් තේමා යටතේ. දැන් ඒ ආණ්ඩුව නිතරම කියා සිටි දෙයක් තමයි සමගි පෙරමුණු රජය බලයට පැමිණි 1970 දී. ඒ රජයේ නිල කාලය අවුරුදු 5යි. එය 75 දී අවසන් විය යුතුව තිබුණා. නමුත් සමගි පෙරමුණු ආණ්ඩුව තමන් 1972 දී සම්මත කරගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
හේතුවක් කරගෙන තමන්ගේ නිල කාලය වසර 2කින් දීර්ඝ කරගත්තා. මෙය එක්සත් ජාතික පක්ෂය හැඳින්වුවේ නීතිය නැවීමක්, නීතිය අවපාලනයක්. තමන් බලයට පැමිණි විට නීතිගරුක අර 2015 දී කී පරිදිම නීතියේ පාලනය රජයන සමාජයක් ගොඩනගනවා කීවා. ඡන්ද ව්‍යාපාරයේදී ජනාධිපති ජයවර්ධන එක්සත් ජාතික පක්ෂයේ නායකයා කීවා අපි බලයට ආවහම හමුදාවට පොලිසියට සති 2ක් නිවාඩු දෙනවා කියලා. බලයට පැමිණීමෙන් පස්සේ ඒ කාරණේ නිල වශයෙන් නොවුනත් නිවාඩු ලැබුණසේ තමයි සිදු වුණේ. ජයග්‍රාහී පාර්ශවයේ පිරිස් ප්‍රචණ්ඩ ලෙස හැසිරෙමින් විරුද්ධවාදීන්ට පහර දුන්නා. ඇතැම් අය ඝාතනය කළා. ගේ දොර කඩසාප්පු ගිනි තැබුවා. දවස් ගණනාවක් මේ ප්‍රචණ්ඩත්වය සිද්ධ වුණා පාලනයකින් තොරව. වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් තොරව සිද්ධ වුණා. ඒ නිල වශයෙන් ප්‍රකාශ නොකළත් පොලිසියට සහ හමුදාවට නිවාඩු දුන්නා හා සමානයි. එහෙම තමයි ඒ නීතියේ පාලනය ආරම්භ වුණේ. ඉන්පසුව රජයේ අවශ්‍යතා අනුව තමන් කැමති විදියට නීතිය වෙනස් කිරීම සිද්ධ වුණා. එක අවස්ථාවකදී 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළ අවස්ථාවේ මෙරටේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය හිස් කළ ඉතිහාසයේ ප්‍රථම වතාවට එක පැම් පහරේ. ඒ ආකාරයෙන් ආරම්භ වුණු ඒ නීතියේ පාලනය සහිත රාජ්‍ය ඉදිරියට ගමන් කළා 1994 දක්වා. නැත්නම් ආර්ථික වශයෙන් සුවිශාල වෙනස්කමක් සිද්ධ වුණා. ඒ වෙනස්කම තමයි 1977 දක්වා අප අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වනවා බොහෝ විට ආවෘත සංවෘත වැසුණු ක්ලෝස්ඩ් ඉකොනොමි එකක් කියලා. මේ හැඳින්වීම ගැන අපට නම් ප්‍රශ්න තිබෙනවා. නමුත් අපි දැනට ඒ භාවිත කරමු. එක්සත් ජාතික පක්ෂයේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ලිබරල් කරණය හඳුන්වා දුන්නා. මෙය ඒ දවස්වල බොහෝ දෙනාට අලුත් දෙසේ පෙනුණා. නමුත් අලුත් දෙයක්ම නොවේ. අපි අපේ මේ වැඩසටහන් වලදී නිතර සඳහන් කරන මේ ධනවාදී ආර්ථික ක්‍රමේ නූතන අනුවාදය ආඛ්‍යානය වන නව ලිබරල් ප්‍රතිපත්තිය තමයි ඒ නම එදා ප්‍රකටව භාවිත නොවුනත් ඒ අඳුන්ව දුන්නේ. එදා 77 එක්සත් ජාතික පක්ෂය හඳුන්වා දුන්නු ඒ නව ලිබරල් ප්‍රතිසංස්කරණ කෙටියෙන් එහි සංක්ෂිප්තව සඳහන් කළහොත් රජය ආර්ථිකයෙන් ඉවත් වෙනවා. සුබ සාධන වියදම් කපා හරිනවා. රාජ්‍ය දේපල පෞද්ගලිකකරණය කරනවා. විනිමය නීති කම්කරු නීති ආදිය ලිහිල් කරනවා. විදේශ ආයෝජන වලට ඉඩ සලසනවා. මහ කොළඹ ආර්ථික කොමිසම කටුනායක වෙළඳ කලාපය ආදී ආයෝජන කලාප ඇති කරනවා. මෙන්න මේ වගේ වෙනස්කම් තමයි එයින් අදහස් වුණේ. විදේශීය ආයෝජකයන්ට මේ රටවල ආයෝජනය කරන්න තමන්ට කැමති පරිදි ඒ ලාභය පිටරට ගෙන යන්න ඒවට තිබුණු සීමා බොහේසෙමින් ඉවත් කළා. විනිමය පාලන නීති අහෝසි කළා. මේ අනුගමනය කළ ඒ නව ලිබරල් නැත්නම් විවෘත ආර්ථික පිළිවෙත් බොහෝ සෙයින් සමානයි 1973 චිලි රාජ්‍යයේ ලතින් ඇමරිකාවේ සල්වදෝර් ඇලන්දේ ජනාධිපතිවරයා CIA කුමන්ත්‍රණයකින් ඝාතනය කළාට පසු බලය පැහැරගන්න ඔගස්ටෝ පිනෝෂේ නමැති ආඥාදායකයා අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති වලට ඒවා සසඳුවාම ඒවායේ සාම්‍ය අඳුනා ගන්නට පිළිවන්. දැන් ඉන්පසුව බලයට පැමිණි කිසිදු ආණ්ඩුවකට මේ පිළිවෙත ඒ විවරණය කොට විභාග කොට එහි තිබෙන අතිශය අවාසිසහගත ලක්ෂණ පවා ඉවත් කරන්නට හැකි වුණේ නැහැ. 1994 දී බලයට එන පොදු පෙරමුණ සිදු අත්ුනේ ඒ ඉරණම පොදු පෙරමුණු ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සේම රාජ්‍ය දේපල විකිණීමේ පිළිවෙත ඉදිරියට ගියා. නව ලිබරල් ප්‍රතිපත්තියෙන් ඉවත් වීමට ඔවුන්ට හැකි වුණේ නැහැ. ඉන්පසු මේ 77 බලයට පැමිණි ආණ්ඩුව කාලය ඇතුළත තමයි ඔය ජාතික ප්‍රශ්නය නමින් හඳුන්වන
LTT සහ වෙනත් සටන්කාමීන්ගේ ප්‍රචණ්ඩත්වයෙන් සලකුණු උණු ඒ ගැටලුව විශාල ලෙස මහා පරිමාණය ලෙස නිර්මාණය වෙන්නේ සහ ව්‍යාප්ත වෙන්නේ. 77 බලයට පත්වන විට එක්සත් ජාතික පක්ෂය කියා සිටියා දෙමළ ජනයා මුහුණ පාන ප්‍රශ්න විසඳීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා එකඟත්වයකට පැමිණෙන බව. නමුත් ඒ කිසි විටක සිදු වුණේ නැහැ. 77 බලයට පැමිණි ආණ්ඩුව අවස්ථා කීපයකදීම ඒ ආණ්ඩු කාලය ඇතුළත දෙමළ ජනයාට එරෙහිව නිරායුධ දෙමළ ජනයාට එරෙහිව බරපතල ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වුණා. එකක් තමයි 1977 සැප්තැම්බර් මාසයේදීම. ඉන්පසු 1980 දී 1983 දී තමයි දෙවන්තම මේ ප්‍රචණ්ඩත්වයේ මුදා හැරෙන්නේ නිරායුධ දෙමළ ජනයාට දෙමළ සමාජයට එරෙහිව. එය තීරණාත්මක කඩවීමක් වුණා LTTE ශක්තිය දේශීය සහ විදේශීය වශයෙන් වර්ධනය කරන්නට. එය අවසන් කරන්න පුළුවන් වුණේ 2009 මැයි මාසෙදී එදා තිබුණු රජයට. නමුත් එහි ප්‍රතිපාක වලින් මේ රටට තවමත් ගැලවෙන්නට නොහැකි වී තිබෙනවා. 77 දී බලයට පැමිණි ආණ්ඩුව අඳුන්වා දුන් විධායක ජනාධිපති ක්‍රමය අදත් ඒ හඳුන්වා දුන් පක්ෂවලට පවා එපා වී තිබියදී වෙනස් කළ නොහැකි තරමට මුල් බැසගෙන තිබෙනවා අපේ සමාජය තුළ. විදේශ ප්‍රතිපත්තිය විශාල ලෙස වෙනස් කළා. එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළ නමුත් පැහැදිලිවම ලෝකයේ බලවත් රටවල් බටහිර ආධිපත්‍යයේ සහිත කඳවුරට හිතයිශී පිළිවෙතකට තමයි විදේශ ප්‍රතිපත්තිය ගෙන ගියේ. මෙන්න මෙවැනි ක්‍රියාදාමයක් සමාජගත වීම මුල් බැස ගැනීම සනිටුහන් කළ පරිච්ඡේදයක් 1977 සිට 94 දක්වා කාලය. ඒ අවධිය මැනමින් තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා අප දකින විදිහට අද අප මුහුණ පාන බොහෝ ප්‍රශ්න නිවැරදිව තේරුම් ගැනීම සඳහා. දැන් අපි කෙටි මොහොතකට විවේකයක් ගනිමු. මා තෝරාගත් අනෙක් සංවත්සරය ඊතර එකක් ඒ තමයි චීන කමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය. චීන කමියුනිස්ට් පක්ෂයට ආරම්භ කොට අවුරුදු 100ක් සම්පූර්ණ වීම. මේ අද දවසේ මේ මොහොත නොවේ දැන් මාස ගණනාවක සිට චීන කමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය පිළිබඳ උත්සව සම්මන්ත්‍රණ විවේචන විමර්ශන සිදුවෙමින් පවතිනවා. දැනට සති කිහිපයකට පෙර එහි නිල උත්සවයක් චීනයේ බේජිං අගනුවර තියන්අන්මෙන් චතුරස්‍රයේදී පැවැත්වුණා. එහිදී කතා කළ වත්මන් චීන ජනාධිපති ෂී ජින්පින් ඉතාම ප්‍රබල ප්‍රකාශ ගණනාවක් කළා. චීනය පාලනය කරන්නට චීනයට අණ දෙන්නට කවරකු හෝ සූදානම් වනවා නම් ඔවුන්ගේ ඔලු බිත්තිබල හප්පා ගන්නට සිදුවන බවට ඔහු තර්ජනාත්මක ප්‍රකාශයක් කළා. බොහෝ දෙනා විශ්වාස කරනවා චීනයට එරෙහි බලවේග ඉලක්ක කොටගෙන තමයි ඔහු ඒ ප්‍රකාශ කළේ කියා. චීනයේ කමියුනිස්ට් පක්ෂයේ සංවත්සරය ගැන කතා කරන විට මගේ සිහියට එනවා එක්තරා කියමනක්. මේ කියමනේ කතුවරයා පළමුවැනි නැපෝලියන් බොනපාට් නැපෝලියන් අධිරාජ. ප්‍රංශයේ විප්ලවයෙන් පස්සේ ඒ රටේ බලය පැහැරගත්ත තැනැත්තා. සාහිත්‍යයේ සඳහන් දේශපාලන සාහිත්‍යයේ සඳහන් වෙනවා නැපෝලියන් වරක් මෙසේ කී බව. කුමක්ද? චීනය නිදා සිටින යෝධයෙකු බඳුය. ඇය අවදි වූ විට ලෝකය වෙවුලා යනු ඇත. නැපෝලියන්ගේ ප්‍රකාශය. අප ස්ථිරවම දන්නේ නැහැ ඔහු එසේ කළ බවට. එවැනි ප්‍රකාශයක් කළ බවට. කෙසේ වුවත් ඒ ප්‍රකාශයේ බෙහෙවින් යථාර්ථයට සමීපයි. එහි විශාල සත්‍යයක් ගැබ්ව තිබෙන බව දකින්න පිළිප.
චීනයේ නිදා සිටින යෝධයෙකු බඳුවේ කියලා නැපෝලියන් ප්‍රකාශ කරන අවධියේදී දීර්ඝ ඉතිහාසයක් සංස්කෘතියක් තිබුණු ප්‍රබල ආර්ථිකයක් තිබුණු චීනය ඒ වන විට නින්දට වැටී සිටියා හේතු ගණනාවක් නිසා. චීනයේ ඉතිහාසයේ ශිෂ්ටාචාරයේ සભ્યත්වය අවුරුදු 5000කට වැඩි. සමහර විට බටහිර ලෝකයේ ඉලියඩ් සහ ඔඩිසි වැනි සාහිත්‍ය කෘති නිර්මාණය වන්නට බොහෝ කලකට පෙර චීනයේ කහගංගාව දෙපස සාරවත් ඉවුරු පදනම් කොටගෙන විශිෂ්ට සભ્યත්වයක් හා ශිෂ්ටාචාරයක් ගොඩ නැගී සහ ගොඩ නැගෙමින් තිබුණා. චීනය ලෝකයට බොහෝ නිර්මාණ දායාද කළ රාජ්‍යයක්. තමන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් පැවති රාජ්‍යයක්. නමුත් 17 18 වැනි සියවස්වල මේ චීනය ගොදුරු වෙන්න පටන් ගන්නවා. ඒ වන විට ලෝකයේ බලවත් වෙමින් සිටි නැගී එමින් සිටි මුල් පෙළේ ධනවාදී රාජ්‍යයන්ගේ ග්‍රහණයට නතු වෙන්නට බලපෑමට නතු වෙන්නට පටන් ගන්නවා. ඒ බලපෑම් කළ රාජ්‍යයන් අතර ප්‍රථමයෙන් නම් කළ හැකි දැඩි බලපෑමක් කළ රාජ්‍ය තමයි මහා බ්‍රිතාන්‍යය. බ්‍රිතාන්‍යය චීනයේ විශාල වෙළඳපොළට අබින් අලෙවි කරන්නට පටන් ගන්නවා. මම ඉතා දීර්ඝ කතාවක් සංක්ෂිප්තව සඳහන් කරන්න. ඒ අබින් අලෙවියට චීන ජනයා පෙළඹනු විට ඇබ්බැහි වූ විට චීන අධිරාජයා අබින් වෙළඳාම තහනම් කරනවා. එය බ්‍රිතාන්‍ය අඳුන්වන්නේ නිදහස් වෙළඳාමට කළ පැන වූ බාධකයක් ලෙස. ඒ නිසා චීනයට එරෙහිව බ්‍රිතාන්‍ය යුද වදිනවා දෙවරක්. 1842 දී සහ 1850 ගණන් වලදී. මේ යුද්ධවල ප්‍රතිඵලයක් වශයෙන් චීනය දුබල වෙනවා. චීනයේ ඇතැම් කොටස් විශේෂයෙන් හොංකොං බ්‍රිතාන්‍යයට පවරා දීමට සිද්ධ වෙනවා. මෙන්න මේ ඊට පසුව චීනය ගොදුරු වෙනවා ජපාන අධිරාජ්‍ය නැගී එන ජපාන මිලිටරිවාදයේ ජපාන අධිරාජ්‍යවාදයේ ග්‍රහණයට. 1949 සිට 1800 එවැනි රදල අධිකාරිවාදී අභ්‍යන්තර පාලනයක් තිබුණේ. මෙන්න මේ වූ දෙයාකාර වූ පීඩනයට එරෙහිව චීන ජනතාව අතරින් ජනතා ව්‍යාපාර මතුවෙනවා. ඒ ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි 1912 චීන ජාතික විප්ලවය. ඉන් පස්සේ ආරම්භ වෙනවා මැයි 4 ව්‍යාපාරය. මැයි 4 ව්‍යාපාරයට පෙරමුණගත් පිරිස් 1921 ජූලි මාසේ සති 2-3ක් ඇතුළත එකට රැස් වෙලා ජූලි 21 වෙනිදා තමයි ඒ සමුළුව ආරම්භ වෙන්නේ. සාකච්ඡා කරනවා ඉදිරි විමුක්ති අරගලය ගෙනියන්නේ කොහොමද. අන්න ඒ සමුළුවෙන් තමයි පසුව ප්‍රකට චරිතයක් බවට පත් වූ සභාපති මාවෝ සේදුන් නායකත්වයේ දුන් චීන කමියුනිස්ට් පක්ෂය බිහිවන්නේ. පාලනයට එරෙහිව සටන් කරනවා. අවසානයේ මේ දීර්ඝ දුෂ්කර අරගලය, මේ අරගලයේ ඊටාම විශිෂ්ට කඩයිමක් තමයි 1934 මහා පාගමන. ඒ මහා පාගමන කියන්නේ පසුබැසීම. නමුත් ඒ පසුබැසීම නිසා පාගමනට සහභාගී වූ විශාල පිරිසක් මරණයට පත් වූ. නමුත් කමියුනිස්ට් පක්ෂයට ජනතාව අතර ගම්බද ප්‍රදේශවල ව්‍යාප්ත වීමට එය අවස්ථාව සලසා දෙනවා. 1949 ඔක්තෝබර් මාසයේදී චීන විප්ලවය ජයග්‍රහණය කරනවා. 1949 ඔක්තෝබර් 1 වෙනිදා මරණයට පත් වෙනවා. ඇතැම් චීනයේ විරුද්ධවාදීන්, ඒ කියන්නේ කමියුනිස්ට් වාදයට විරුද්ධ පිරිස් මේ මරණ සංඛ්‍යා අතිශෝක්තියෙන් හුවා දක්වනවා. කෙසේ වුවත් මේ දුෂ්කර කටුක අරගලයේ ප්‍රතිඵලයක් ලෙස අද චීනයේ ලෝකයේ බලවත්ම සෑම අතකින්ම බලවත් රාජ්‍යයක් බවට පත්ව තිබෙනවා. දැන් මේ අප කතා කරන මොහොත වන විට චීනය ලෝකයේ දෙවැනි ආර්ථිකයේ හිමි රට. පළමුවෙනි ආර්ථිකය ඇමරිකා එක්සත් ජනපදය. 2020 ජූනි මාසයේදී ඇමරිකාවේ ආර්ථික උත්පාදනය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 24ක්. චීනයේ ආර්ථික උත්පාදනය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 14ක්. බොහෝ
සමීක්ෂණ අනුව 2040 වන විට සමහර විට ඊටත් කලින් චීනය ඇමරිකාව ඉක්මවා යනවා. චීනය අද න්‍යෂ්ටික බලවතෙක්. චීනය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජිකයෙක්. චීනය යානයක් අභ්‍යාවක මිනිසෙක් අභ්‍යාකාශයට යවූ තුන්වෙනි රාජ්‍ය. අද ලෝකයේ වැඩිම ප්‍රාග්ධන අතිරික්ත හිමි රාජ්‍ය. ඒ නිසාම චීනයත් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ ඒ රාජ්‍යනුත් අතර අද නැවත වරක් නව නිරවි යුද්ධයක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඇමරිකාවේ සුප්‍රකට බුද්ධිමතෙකු වන දැන් වෘද්ධ වයස පසු වෙන හෙන්රි කිසිංගර් වර ප්‍රකාශ කළා මේ වචන වලින් කරන යුද්ධය වාග් යුද්ධය වෙළඳ යුද්ධය කවර හෝ මොහොතක ඇත්ත යුද්ධයක් බවට පත්වෙන්න පුළුවන් න්‍යෂ්ටික අවිභාවිත කරන්න. මේ තමයි එක අතකින් නැපෝලියන්ගේ කියමන සාර්ථක වීමේ ප්‍රකාශනයක් ලෙසත් එය අපට ගන්නට පුළුවන්. අද වන විට චීනය බලවත් රාජ්‍යයක්. එසේම සෙසු රටවලට ඇඟිලි අනවශ්‍ය ලෙස මැදිහත් නොවන ඒ රටවල අභ්‍යන්තර කටයුතු තමන්ට රිසි පරිදි පාලනය කරන්නට උත්සාහ නොකරන රාජ්‍යයක්. මේ සියලු ජයග්‍රහණ චීනය අත්කරගත්තේ ඇතැම් අයගේ බරපතල විවේචනයට ලක්වන නමුත් චීන කමියුනිස්ට් පක්ෂයේ නායකත්වයේ යටතේ 1978 දී චීනය තමන්ගේ ගමන් මඟ වෙනස් කළා මාවෝගේ අභාවයෙන් පස්සේ. එය බොහෝ දෙනා අඳුන්වන්නේ ධනේශ්වර ක්‍රමයට පිළිගැනීමක් ලෙස. කෙසේ වුවත් චීනය අද සමත් වී තිබෙනවා. අර පැරණි ආකෘතිය ඇතුළත නොවුනත් විශාල ආර්ථික වර්ධනයක් ජනතාව කෝටි සංඛ්‍යාත ජනයා දිලිඳුකමින් එළියට ගන්න සමත් වී තිබෙනවා. ලෝක දේශපාලන වේදිකාවේ ප්‍රධාන චරිතයක් රංගපාන භූමිකාවක් ඉටු කරන්නට මේ රාජ්‍යයේ සමත් වී තිබෙනවා කමියුනිස්ට් පක්ෂ නායකත්වයේ යටතේ. ස්තුතියි.